තුන්වෙනි වාරය සහ දෙවෙනි වාරයේ පාඩම් දෙකක් සම්බන්ධ කරලා එක තේමාවක් මිනුම් තේමාව තමයි අපි කතා කර කර ඉන්නේ. හොඳයි බලමු අපි කතා කරලා ඉවර ටික ආපහු මතක් කරගත්තොත් මෙන්න මේ වගේ සමතල මතු පිටකට අපි කියන්නේ තලයක් කියලා. මෙන්න මේ වගේ එකම තලයක සරල රේඛා වලින් වට වෙන්න රූප ඇඳහම අපි මේ වගේ රූප වලට කියන්නේ සරල රේඛීය තල රූප කියලා. සරල රේඛීය තල රූප. ඒතකොට මෙන්න මේ සරල රේඛීය තල රූපයක පිටත මායිමේ දිගට අපි කිව්වා මේ පිටත මායිමේ දිගට අපි කිව්වා පරිමිතිය කියලා. ඒතකොට අපි පොඩි පන්ති වල ඉගෙන ගත්ත පරිමිතිය ආපහු සැරයක් මතක් කරගත්තා. ඊළඟට මෙන්න මේ මතු පිට ඉඩ ප්‍රමාණය මේකේ මතු පිට ඉඩ ප්‍රමාණය මේ වගේ සෙන්ටිමීටර එකේ කොටු කීයක්ද කියන්නේ. සෙන්ටිමීටරේ කොටුවකට අපි කියනවා වර්ග සෙන්ටිමීටරේ කොටුවක් කියලා. මේ වගේ කොටු කීයක ඉඩක්ද මේකේ තියෙන කියන එක තමයි වර්ගඵලය කියන්නේ. එහෙනම් පුතේ වර්ගඵලය කියන්නේ වර්ග ඒකකයේ කොටු ගණනක් තමයි අපිට ලැබෙන්නේ. ඒ නිසා තමයි අපි කිව්වා ඒකක අගට දාන්නේ කියලා. එහෙනම් අපි ඊට ඉගෙන ගත්තා මෙන්න මේ කියන දේවල්. අංක 1ට ඉගෙන ගත්තා ඍජු කෝණාශ්‍රය ගැන. ඍජු කෝණාශ්‍රය ගැන ඉගෙන ගත්තා. ඍජු කෝණාශ්‍රයක මේ දිග මේ පළල දිග අපි A කියලා ගත්තොත් පළල B කියලා ගත්තොත් මේකේ පරිමිතිය හොයන්නේ A වගේ දෙගුණයක් B වගේ දෙගුණයක්. එතකොට පිටත මාර්ගයේ සම්පූර්ණ දිග එනවා. අපි දන්නවා ඕනෑම රූපයක එහෙම නැත්නම් චතුරස්‍රයක එකිනෙකට හම්බෙන්නේ නැති පාද වලට කියන්නේ සම්මුඛ පාද කියලා. ඒතකොට මේ සම්මුඛ පාද සමානයි මේ දිග A නම් මේ දිගත් A, මේ දිග B නම් මේ දිගත් B. එනම් පරිමිතිය ගන්න පුළුවන් A වගේ දෙගුණයක් 2A, B වගේ දෙගුණයක් 2B ගෙන් කියලා අපි ඉගෙන ගත්තා. ඊළඟට අපි ඉගෙන ගත්තේ සමචතුරස්‍රය ගැන. සමචතුරස්‍රයක අපි ගත්තොත් පැත්තක දිග සමචතුරස්‍රය නම් පාද හතරම සමාන හින්දා පැත්තක දිග A කියලා ගත්තොත් මේකේ පරිමිතිය එන්නේ 4A කියලා අපි දන්නවා. ඒත් එක්කම ත්‍රිකෝණාශ්‍රයක වර්ගඵලය ලැබෙනවා කියලා ඉගෙන ගත්තා දිග ගුණ කිරීම පළලින්. එහෙනම් මේකේ වර්ගඵලය A කියලා ගත්තොත් ඒක ලැබෙනවා A ගුණ කිරීම B ගෙන්. මේකේ වර්ගඵලය A කියලා ගත්තොත් කැපිටල් A ඒරියා කියන්නේ වර්ගඵලයට A ඉතයි A කියලා ගන්නෙ. එතකොට එන්නේ A ගුණ කිරීමේ A වර්ගය. එතකොට මේ ටික අපි ඉගෙන ගත්තා. ඊට පස්සේ මේ රූප සම්බන්ධ කරගත්ත සංයුක්ත සරල රේඛීය තල රූප මේ වගේ රූප වල පරිමිතිය වර්ගඵලය හොයන්න ඉගෙන ගත්තා. මේ වගේ රූප මතක ඇති මේ වගේ රූප වල පරිමිතිය වර්ගඵලය හෙව්වා. එතකොට මේ ටික කතා කරලා ඉවර වෙලා අපි ගියා ත්‍රිකෝණයේ පාඩමට. ත්‍රිකෝණයේ පාඩමේ ත්‍රිකෝණයක වර්ගඵලය තමයි විශේෂයෙන් හොයන්නේ පරිමිතිය කියන්නේ පාද තුනේ දිග එකතුව. ඒතර පුතේ අපි ඉගෙන ගත්තා මේ වගේ ත්‍රිකෝණයක ඕනෑම ශීර්ෂයක ඉඳලා අපි හිතමු මේ ශීර්ෂ ලක්ෂය කියලා. මේ ශීර්ෂ ලක්ෂයේ ඉඳලා ඉදිරියෙන් පාදයට ලම්බයක් ඇන්දොත් අපි කියනවා මේ පාදයට ආධාරකය. ආධාරකයට D කියලායි අපි ගන්න. එතකොට මෙන්න මේ උසට අපි කිව්වේ ලම්බ උස කියලා. ලම්බ උසට අපි H කියලා ගන්න. ඒ අනුව වර්ගඵලය සමාන වෙන්නේ මේක ඉතාම වැදගත් මතක තියාගන්න එක. අපි කොටු දලක් ඇඳලා ඔප්පු කරලා පෙන්නුවා වර්ගඵලය සමාන වෙන්නේ භාගයයි ආධාරකයේ ගුණ කිරීම ලම්බ උස කියලා. මේක තමයි මතක තියාගන්න ඕනේ. වර්ගඵලය A කියලා ගත්තොත් A සමානයි 2න් 2යි dx කියලා තෝරන මතක තියාගන්න පුළුවන්. හැබැයි ඒකෝට d කියන්නේ ආධාරකය, h කියන්නේ ලම්බ උස කියලා මතක තියාගන්න වෙනවා. හොඳයි. එතකොට එහෙනම් කියන්න බලන්න ආපහු සැරයක් මතකද බලන්න ත්‍රිකෝණයක වර්ගඵලය ලැබෙන්නේ 2න් 1යි ආධාරකයේ ගුණ කිරීම ලම්බ උස. මොකද්ද? වර්ගඵලය සමානයි භාගයයි ආධාරකයේ ගුණ කිරීම ලම්බ උස. ඔය කොයි ක්‍රමයකට මතක තියාගත්තත් කමක් නැහැ වර්ගඵලය හොයන විදිහ. ඒත් අපි ත්‍රිකෝණ ගණනාවක වර්ගඵලය හෙව්වා. ආපහු මතක් වීම පිණිස එකක් හදමු. මෙන්න මේ ත්‍රිකෝණය වර්ගඵලය මතක් වෙන්න හදමු. මේ පාදයේ දිග 10යි සෙන්ටිමීටර්, මේක දිග 12යි සෙන්ටිමීටර්, මේක දිග 8යි සෙන්ටිමීටර් කියලා හිතමු. දැන් පුතේ මේ ත්‍රිකෝණය ගත්තාම
අපි ඉස්සරෝ වර්ගඵලය හොයන්න නම් ආධාරකයයි ලම්බ උසයි හොයාගන්න. මේ ශීර්ෂයේ ඉඳලා මේ පාදෙට තමයි ලම්බය ඇදලා තියෙන්නේ. එහෙමනම් ආධාරක පාදය වෙන්නේ මේ පාදෙට. ඒකේ දිග 12යි. ලම්බ උස වෙන්නේ මේ ශීර්ෂයේ ඉඳලා මේකට ලම්බය ඇදලා තියෙන නිසා 8යි. එහෙනම් මේ 10 කියන එකෙන් අපිට වැඩක් නැහැ මේක නොමග යවන්න දීලා තියෙන්නේ. එහෙනම් මේකේ වර්ගඵලය සමානයි දෙකෙන් එක නැත්නම් භාගය ගුණ කිරීම ආධාරකය 12යි ලම්බ උස 8යි. ඒකක වර්ග සෙන්ටිමීටර. ඒ අනුව 2යි 12යි දෙකෙන් බෙදෙනවා 2 දෙකෙන් බෙදුවොත් 1යි 12 දෙකෙන් බෙදුවොත් 6යි. 6 වරක් 8 48යි. මේ විදිහට ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්න අපි ඉගෙන ගත්තා. හොඳයි පුතේ. දැන් මම ගැටලුවක් දෙනවා ත්‍රිකෝණය සම්බන්ධ කරගෙනම වර්ගඵලය දෙනවා 48යි වගේ 48ම කියලා දෙන්න. වර්ගඵලය 48යි කියලා දීලා ආධාරකයේ දීලා ලම්බ උස හරි ලම්බ උස දීලා ආධාරකයේ හරි අහනවා. එහෙනම් පුතේ ලියා ගන්න මේ ගාන ලියා ගන්න උදාහරණ දෙක පහත දැක්වෙන ත්‍රිකෝණවල පහත දැක්වෙන ත්‍රිකෝණවල වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 48කි. වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 48කි. දී ඇති දත්ත අනුව බීජීය රාශියෙන් දැක්වෙන අගය සොයන්න බලන්න පුතේ යන්නේ පළවෙනි එක මං ආධාරක පාදයේ දිග දෙන්නම් සෙන්ටිමීටර් 12යි කියලා. පාදවල දිග ලියද්දි ටිකක් ලොකුවට ලියන්නම් ගිය සතියේ තෙවුන්නේ නැහැ කියලා දැම්මා. ලම්බ උසට h කියලා දෙන්න. හොඳයි දැන් ආධාරකයේ දීලා ලම්බ උස h කියලා දීලා වර්ගඵලය දීලා තියෙනවා කලින් 48යි කියලා h වල අගය අහන්න. හොඳයි බලමු එහෙනම් පොඩි වෙලාවක් දෙන්නම් හදන්න. හොඳයි h වල අගය ගන්න බලන්න. 8 ශ්‍රේණියෙත් ඉගෙන ගත්ත නිසා දැන් මේ රූපේ වර්ගඵලය දීලා තියෙනවා 48යි. ආධාරකයේ 12යි. ලම්බ උස තමයි අහන්නේ. ඒතර පුතේ වර්ගඵලය 12 සහ h ඇසුරින් හොයාගෙන එන උත්තරේ 48ට සමාන කරන්න තියෙන්නේ. හොඳයි. බලමු කරලා. හොඳයි වෙලාව ඇති බලමු එහෙමනම්. පේනවා මේ ත්‍රිකෝණයේ ආධාරක පාදයේ දිග 12යි. ලම්බ උස h කියලා තියෙන්නේ. එහෙනම් වර්ගඵලය කොහොමද ත්‍රිකෝණයක ලැබෙන්නේ? දෙකෙන් එකයි එහෙම නැත්නම් සමාරු භාගයයි කියලා මතක තියාගන්න ඉන්නවා. දෙකෙන් එකයි ආධාරකයේ ගුණ කිරීම ලම්බ උස. එහෙනම් භාගයයි 12 ගුණ කිරීම h සමාන කරන්න පුළුවන් අපිට කීයටද? දීලා තියෙන වර්ගඵලයට 48ට. ওই ප්‍රකාශනේ ලියා ගන්න පුළුවන්. ප්‍රකාශය 2යි 12යි දෙකම දෙකෙන් ඉතිරි නැතුව බෙදෙනවා. 2ට 2 ඒවා 1යි 12ට 2 ඒවා 6යි. ඒ අනුව 6 ගුණ කිරීම h කීයයි කියලා දෙන්නේ. 6යි h කියලා එනවා
සමාන වෙන්නේ 48ට. දැන් දෙපැත්තම 6න් බෙදනවා. 48ත් බෙදනවා 6න්. 6ට 6 කැපුණාම x සමානයි 8යි කියලා එනවා උත්තරේ. හොඳයි. බලමු මේ ගානේ අඩුපාඩු තියෙනවා නම් ලියා ගන්න. ඔයාලා තනියම කරන්න ගණන් දෙකක් විතර දෙන්න. මේ හැම රූපයකම වර්ගඵලය 48යි. අපි දුන්නේ පහක් දැක්වෙන රූපවල වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 48ක් නම් වීදී රාශියෙන් දැක්වෙනාගේ මේ හැම රූපයකම වර්ගඵලය 48යි. ඒ අනුව බලන්න අක්ෂරයෙන් දැක්වෙන අගය හොයන්න ගණන් තුනක් තියෙනවා. හදමු බලන්න. ඔක්කොමලා හදලා ඉවර බව පේනවා. උත්තර දාලා තියෙනවා. බලමු ඔයාලගේ උත්තර හරිද කියලා. බලන්න මේ ත්‍රිකෝණේ මේ ශීර්ෂයේ ඉඳලා මේ පාදේ ලම්බ හැන්දින්ද මේ දිග ආධාරක පාදේ මේක ලම්බ උස. දැන් අපි මේ විදිහට ලිව්වාම දෙකෙන් එකයි ආධාරකය 8යි ලම්බ උස h සමාන කරන්නේ 48 තමයි. හැම රූපෙම වර්ගඵලය 48යි කියලා කිව්වේ. එතකොට දෙකට දෙවරක් 1යි 8ට දෙවරක් 4යි 4 ගුණ කිරීමෙන් 4යි h කියලා එනවා. සමානයි 48ට මනෝමයෙන්ම දෙපැත්තම 4ෙන් බෙදන්න පුළුවන්. 4ට 4 ඒවා 1යි 8ට 4 ඒවා 2යි. ඒ අනුව දෙවෙනි ගානේ x වල උත්තරේ 12යි කියලා ආවා. හොඳයි. එහෙමනම් දෙවෙනි ගාන මකන්නම් x සමානයි සෙන්ටිමීටර් 12යි කියලා ලියන්න. ඉගක් නිසා එකක දාන්න ඕනේ. බලමු ඊළඟට ඊළඟ ගාන කතා කරලා මේ ත්‍රිකෝණයේ මේ ශීර්ෂය ඉඳලා මේ පැත්තට ලම්බ වෙන ආධාරක පාදයේ 24යි ලම්බ උස h. ඒ අනුව භාගයයි ආධාරකයේ 24යි ලම්බ උස h සමාන කරන්නේ අපි 48යි. 2යි 24යි දෙකෙන් කැපෙනවා. දෙකට දෙවරක් 1යි 24 දෙවරක් 12යි. ඒ අනුව 12යි h සමාන වෙන්නේ 48ට. දැන් පුතේ දෙපැත්තම 12න් බෙදන්න පුළුවන්. 48ත් 12න් 12 කැපුණාම x සමානයි 48ට 12 වරක් 4යි කියලා ගන්නවා. ඒ අනුව x සමානයි සෙන්ටිමීටර 4යි කියලා x වලගේ ගන්න පුළුවන්. ගොඩාක් දෙනෙක් දාලා තියෙන උත්තර හරි. මොකද ගිය අවුරුද්දෙත් මේවා ඉගෙනගෙන තියෙනවා ඔයාලා. ඒ නිසා මම හිතන්නේ අඩුපාඩු හදා ගන්න ඇති. ඊළඟ ගැටලුවට යමු. මෙතන සෙන්ටිමීටර 6 තියෙන්නේ ආධාරකයේ d. මේ ශීර්ෂයේ ඉඳලා අපි දන්නවා මේ පාදේ මතට ලම්බයක් අඳින්න බෑ. දික් කරන ලද පාදයටයි ලම්බය අඳින්න කියලා ඊ දවසේ ඉගෙන ගත්තා. ඒ අනුව ආධාරකයේ d වෙද්දි ලම්බ උස 6යි. හැබැයි මේකේ වර්ගඵලය මේ ත්‍රිකෝණයේ වර්ගඵලය 48යි. ආධාරකයේ d ගුණ කිරීම ලම්බ උස 6 සමාන කරන්නේ 48ට. 2යි 6යි දෙකෙන් බෙදෙනවා. දෙකට දෙවරක් 1යි 6ට දෙවරක් 3යි. ඒ අනුව පුතේ 3යි d සමාන වෙනවා 48ට. d සමානයි මනෝමයෙන් බෙදමු. 4ක 3 ගොඩවල් 1යි ඉතිරි 1යි 18ට 3 ගොඩවල් 6යි. ඒ අනුව b වල උත්තරේ සෙන්ටිමීටර 16යි කියලා එනවා. මම දැක්කා උත්තරේ වල තියෙන බොහෝ දෙනෙක්ගේ උත්තර හරි. ඒ නිසා මේක ඇති. තව එක ගානක් බලමු අපි හදලා ලියන්න මේ විදිහට. පහත දැක්වෙන රූපයේ මේ නිපාටින් පාට කරන ත්‍රිකෝණේ වර්ගඵලය ගන්න මිනුම් දෙවිදිහකට දීලා තියෙනවා. අපි දන්නවා මේ ශීර්ෂයේ ඉඳලා මේ පාදේ මතට ලම්බයක් අඳින්න බෑ. දික් කරන ලද පාදේ ලම්බයක් දාම ආධාරකය එතන තියෙනවා 8යි. අපෞස 9යි. එහෙනම් මෙන්න මේ 8යි 9යි උදව් කරගෙන මේ පාට කරපු ත්‍රිකෝණයේ වර්ගඵලය ගන්න පුළුවන්. ඊළඟට
ඒ ත්‍රිකෝණය මේ ශීර්ෂයේ ඉඳලා මේ පාදේ ලම්බයක් ඇද්දොත් ආධාරක පාදයේ 24ක් වෙද්දි ලම්බ උස x. එහෙනම් එකම ත්‍රිකෝණේ දෙවිධයකට හොයන වර්ගඵලය මොනවා වෙන්න ඕනද? සමාන වෙන්න ඕනේ. එහෙනම් වර්ගඵල දෙක සමාන කරපු ගමන් x වල උත්තරේ ගන්න පුළුවන්. එහෙනම් පුතේ මං x මේ පැත්තෙන් ලියා ගන්නම්. දෙකෙන් එකයි ආධාරක පාදය 24යි ලම්බ උස x. හොඳයි මේ පාට පේන්නේ නැහැ කියලා කියනවා. දෙකෙන් එකයි ආධාරකයේ 24ක් වෙද්දී ලම්බ උස x. ඒ වර්ගඵලයමයි ආධාරකයේ 8ක් වෙද්දී ලම්බ උස 9යි. එහෙනම් භාගයයි 8 ගුණ කිරීම 9ට සමාන වෙනවා. දැන් මෙතන තියෙන්නේ එක විචල්‍යයක් තියෙන සමීකරණයක් වගේ සරල සමීකරණයක් වගේ. මේක විසඳපුවාම x වල උත්තරේ එනවා. හොඳයි බලමු. 2යි 24යි 2 දෙකෙන් බෙදුවා 1යි 24 දෙකෙන් බෙදුවා 12යි. 12 ගුණ කිරීම x කියන්නේ 12යි x සමානයි 2කට 2 ඒවා 1යි 8ට 2 ඒවා 4යි 4 වරක් 9 36යි. මේ අනුව දෙපැත්තම 12න් බෙදපුවාම x වල උත්තරේ එනවා 36 බෙදීම 12 3යි සෙන්ටිමීටර. ඔන්න මේ වගේ පොඩක් හිතන්න අවස්ථාවක් දෙන ගැටලු දෙන්න පුළුවන්. හොඳයි. ඉතින් මේ විද්‍යාලයේ ප්‍රවේශ විභාගයට පෙරී සිටින ළමයි කණ්ඩායමක් ඉන්නවා. ඒ කණ්ඩායම 9 ශ්‍රේණියේ ළමයි 20 ගාණක් ඉන්නවා. ඒ කණ්ඩායම මේ කණ්ඩායමට ඇතුළත් කරලා නැහැ. සමහර ළමයි විතරක් ඇතුළත් වෙලා ඇති. ඒ 9 විද්‍යාලයේ ප්‍රවේශ විභාගයට පෙරී සිටින ළමයිට වෙනම ගෲප් එකක් හදලා යාට ඒ අදාළ පේපර් එකම සාකච්ඡා කරන්න මේ සතියේම පටන් ගන්නවා. මට ඔබ විද්‍යාල විභාගයට ලියන්න බලාපොරොත්තු වෙනවා නම් දුරකථන ඇමතුමක් දෙන්න කෝල් එකක් ගන්න අරගෙන කියන්න. එතකොට මේ ගෲප් එකට වෙනම ඇඩ් කරගන්නම්. ඒත් එක්ක මම දන්නවා මේ පහසුකම් අඩු ළමයි අපේ ප්‍රදේශයේ ඉන්න වැඩි හරියක්. අපි එක ලැප් එක 3-4 දෙනා එක ෆෝන් එකේ දෙන්න 3 දෙනා ඉඳලා ඉගෙන ගන්නේ. නමුත් ඉතින් ඒ මහන්සියෙන් ඉගෙන ගත්තොත් පාඩු වෙන්නේ නැහැ. ඒ නිසා ඒ කැපවීමේ ප්‍රතිඵල ඔබට ලැබෙයි. අපිට පේනවා වීඩියෝ ඔන් කරලා බැලුවාම එකේ ගොඩක් දෙනෙක් ඉන්නවා. ඉතින් ඒකට කමක් නැහැ. ඒක කරදරයක් කියලා හිතන්න එපා. මේ අසංගතය වුණාම අපිට නැවත පන්ති පටන් ගන්න පුළුවන්. එතකන් වෙන අඩුපාඩු පියව ගන්නයි මේ පන්ති කරගෙන යන්නේ මේ විදිහට. හොඳයි. එහෙමනම් බලමු මේ විද්‍යාල ප්‍රවේශයට ලියන ළමයිත් ඉන්න නිසා ටිකක් හිතන්න ගාණක් මන් දෙනවා. දැන් ලියා ගන්න එනම් මේ ගාණ පහත දැක්වෙන රූපයේ පරිමිතිය හා වර්ගඵලය සොයන්න. ඇඳ ගන්න මේ රූපේ පරිමිතියයි වර්ගඵලයයි අහන්නේ. මේ අගය 12යි සෙන්ටිමීටර්. මේ අගය 5යි සෙන්ටිමීටර්. මෙතන ඉඳලා මෙතෙන්ට අගය 10යි සෙන්ටිමීටර්. මේ අගය 4යි සෙන්ටිමීටර්. දැන් මේ රූපේ පරිමිතියක් ඕනේ වර්ගඵලයක් ඕනේ. හොඳයි කල්පනා කරලා බලමු කොහොමද පරිමිතියයි වර්ගඵලයයි ගන්න කියලා.
පේනවනේ නේද? හොඳයි පුංචි උදව්වක් කරන්නම්. පයිතගරස් සම්බන්ධය ඕන වෙනවා මේ ගාන හදන්න. පයිතගරස් සම්බන්ධය මතකද? ඍජුකෝණික ත්‍රිකෝණයක් මේ තියෙනවා නම් මෙන්න මේ ඍජුකෝණික ත්‍රිකෝණේ පාද තුනේ දිග අතර සම්බන්ධය අපි දන්නවා ඍජුකෝණයට ඉදිරියෙන් තියෙන පාදයට කිව්වේ මොකක් කියලාද? කර්ණය කියලා කියන්නේ. කර්ණය. එතකොට ඍජුකෝණයේ අන්තර්ගත වෙලා තියෙන්නේ මේ පාද දෙකේ. මේ පාද දෙක අතර තමයි ඍජුකෝණයක් හැදිලා තියෙන්නේ. එතකොට ඍජුකෝණය අන්තර්ගත පාදයේ මත අපයිතකර සම්බන්ධය ආපහු පොඩ්ඩක් මතක් කරොත් මෙන්න මේ විදිහට ඍජුකෝණික ත්‍රිකෝණයක අපි ඉගෙන ගත්තා මෙන්න මේ කර්ණය මත ඇති සමචතුරස්‍රයේ වර්ගඵලය. මේක සමචතුරස්‍රයක්. සමචතුරස්‍රයක් පාදාකරන සමානයි. මේකේ වර්ගඵලය ඍජුකෝණය අන්තර්ගත පාද මත ඇති සමචතුරස්‍ර වල වර්ගඵලවල එකතුවට සමානයි. ආපහු ටිකක් මතක් කරොත් මෙන්න මේ විදිහට මේ සමචතුරස්‍රයේ වර්ගඵලය මේ දෙකේ වර්ගඵලවල එකතුවට සමානයි. අපි දන්නවා සමචතුරස්‍රයක පාදයක දිග ඒකෙන්මනේ වැඩි කරන්නේ වර්ගඵලය ගන්න. මේ ත්‍රිකෝණේ ABC කියලා ගත්තොත් මේ සමචතුරස්‍රයේ වර්ගඵලය ගන්නේ AC දිගෙන් ගුණ කරලා. ඒ කියන්නේ AC වර්ගය. මේ සමචතුරස්‍රයේ වර්ගඵලය ගන්නේ BC දිගෙන් ගුණ කරලා. ඒ කියන්නේ BC වර්ගය. මේකෙත් ඒ විදිහටම AB දිගෙන් ගුණ කරනවා. එතකොට AB වර්ගය එන්නේ. දැන් අපි ඉගෙන ගත්තා මෙන්න මේක AC වර්ගය මේ දෙකේ වර්ගවල එකතුවට සමානයි කියලා. AB ගේ BC ගේ. එහෙනම් මම පැහැදිලිව ලිව්වොත් ආපහු මෙන්න මේ විදිහට ඍජුකෝණික ත්‍රිකෝණයක් තියෙනවා නම් ABC කියලා පයිතගොරස් සම්බන්ධයෙන් කියවෙන්නේ කර්ණයේ වර්ගය. අපි සරලව ගත්තොත් කර්ණයේ වර්ගය. කර්ණයේ වර්ගය. මේක නම් AC කර්ණය. AC වර්ගය. සමාන වෙනවා පුතේ AB වර්ගය ධන BC වර්ගය. ඔන්න මේ ගැටලුවට උත්තර ගන්න මේ සම්බන්ධය උදව් කරගන්න වෙනවා. ඔයාලට කැමති අකුරු දාගන්න පුළුවන් ඕනනම් මේ රූපයට AB C B E කියලා දාගන්න. එතකොට පාසුවෙන් හදාන්න පුළුවන්. මේ රූපේ පරිමිතියයි වර්ගඵලයයි දෙකම අහන්නේ. මෙන්න මේ පයිතගොරස් සම්බන්ධයත් උදව් කරගෙන තමයි හදන්න ලේසි. හොඳයි. හදලා ඉවර නම් පරිමිතියයි වර්ගඵලයේ උත්තරේ දාන්න බලමු අපි කවුද හැදුවේ කියලා. හොඳයි පුතේ සමහර අය කරලා නැහැ. සමහර අය උත්තර දාලා තියෙනවා. බලමු. කරලා නැති වෙන්න හේතුව මෙන්න මේ පයිතගොරස් සම්බන්ධය දෙවැනි වාරේ
අන්තිම පාඩමට කලින් පාඩමනේ සමහර වෙලාවට මේ පාඩම කරලා නැතුව ඇති. ඒ නිසා බලමු අපි හදන්න මේ ගැටලුවේ පරිමිතියයි වර්ගඵලයයි දෙකම ඕනේ. උදේ පරිමිතිය කියන්නේ පිටතමයි මේ දිගනේ. මේ දිග දන්නවා 12යි. මේ දිග දන්නවා 10යි. මේ දිග දන්නේ නැහැ ඒක හොයාගන්න වෙනවා. මේ දිග දන්නවා. මේ දිග දන්නවා. එහෙනම් මේ දිග හොයාගන්න වෙනවා පරිමිතිය හොයන්න. ඒ දිග හොයන්න නම් මේ ඍජු කෝණික ත්‍රිකෝණේ මේ පාදය හොයාගන්න වෙනවා. EC පාදය හොයාගන්න වෙනවා. හරිද? EC පාදය හොයාගන්න පුළුවන්නේ මේ ඍජු කෝණික ත්‍රිකෝණේ BC පාදය හොයාගෙන ඒකෙන් 10ක් අඩු කරනවා. එතකොට EC පාදය එනවා. එහෙනම් පුතේ බලා ගන්න අපි ඉස්සරවම හොයාගන්න ඕනේ BC පාදය. BC පාදය හොයාගන්නේ මෙන්න මේ ABC කියන ඍජු කෝණික ත්‍රිකෝණේ ඍජු කෝණයට සම්මුඛ පාදය තමයි BC. එහෙනම් ඒක තමයි කර්ණය. ඒකේ වර්ගය. ඒ අනුව BC වර්ගය සමාන වෙන්න ඕනේ 12 වර්ගය දාන 5 වර්ගයට. 12 වර්ගය දාන 5 වර්ගය. ඒ අනුව BC වර්ගය සමානයි 12 වර්ගය නම් 144යි. 5 වර්ගය 5 25යි. ඒ අනුව BC සමාන වෙනවා BC වර්ගය සමාන වෙනවා 169ට. අපි දන්නවා BC වර්ගය 169 නම් BC කියන්නේ දෙපැත්තෙන් වර්ගමූලය ගත්තොත් 169 වර්ග මූලයයි. උදේ සංඛ්‍යාවක් වර්ගමූලේ මනෝමයෙන් ගන්න හැම වෙලේම කීයේ වර්ගයද කියලා බලන්න. 169 මතක් වෙනවා 9 ළමයිට 13 වර්ගය කියලා. ඒ අනුව BC දිග නම් 13යි කියලා එනවා. දැන් පුතේ BC දිග 13 නම් අපිට පුළුවන් EC දිග හොයාගන්න 13න් 3ක් අඩු කරනවා. EC වැඩේ EC 13න් 10ක් අඩු කරපුවාම වෙනවා 3යි කියලා. EC 3යි. ඊළඟ පුතේ DE හොයාගන්න වෙනවා. දැන් EC හොයාගත්තා. DE හොයාගන්නේ කොහොමද? ආපහු මේ ඍජු කෝණික ත්‍රිකෝණයට පයින්තර සම්බන්ධය දානවා. දැන් මේ දිග 3යි කියලා හොයාලා තියෙනවා. එහෙනම් DE වර්ගය සමාන වෙන්නේ ත්‍රිකෝණ සම්මුඛ පාදය. DE වර්ගය සමාන වෙන්නේ 4 වර්ගය දර 3 වර්ගය. ඒ අනුව මෙතනින් හදන්න DE වර්ගය සමාන වෙන්නේ 4 වර්ගය ධන 3 වර්ගයට. දැන් DE හොයාගන්න පුළුවන්. 4 වර්ගයේ 16යි 3 වර්ගයේ 9යි හදාගෙන යන්න. DE වර්ගය සමාන වෙන්නේ 4 වර්ගයේ නම් 16යි 3 වර්ගයේ 9යි. DE වර්ගය සමාන වෙන්නේ 16යි 9යි නම් 25යි. PE සමාන වෙන්නේ 25 වර්ග මූලයට. DE සමානයි 25 වර්ග මූලය 5යි. 25 වර්ග මූලය 5යි. දැන් අපිට පරිමිතිය පිරිමීට ගන්න පුළුවන් ලේසියෙන්ම මේ දිග 12යි එතනින් පටන් ගන්න. මේ පාදයේ 12යි එකතු කිරීම මේ ටික 10යි එකතු කිරීම ED හොයාගත්තා අපි 5යි කියලා එකතු කිරීම CD 4යි එකතු කිරීම AC 5යි AC 5යි. දැන් පුතේ ඔයාලට පේනවා සම්පූර්ණ පිටතමායිම රතු පාටින් මම ආවරණය කරා. පිටතමායි මේ දිග තමයි පරිමිතිය. පරිමිතියට මේ දිග එහෙම ගත්තොත් වැරදි. ඒ නිසා 3 අගය ගන්නෙ නෑ. පිටතමායි මේ දිග පරිමිතිය දැන් එකතු කරලා ගන්න. පරිමිතිය සමාන වෙන්නේ 12යි 10යි එකතු වුණාම 22යි. 22යි 5යි 27යි. 27යි 4යි 31යි. 31යි 5යි 36යි. පරිමිතිය 36යි. නැමුදේ ඔබ අර විද්‍යාල ප්‍රවේශික භාගයට ලියනවා නම් මෙන්න මේ බඳු ගැටලුවක් දානවා. මේ වගේ ගැටලු විතර දානවා. ඒ නිසායි මේ ගැටලුව දුන්නේ. ටිකක්
පයිතගරස් සම්බන්ධය කරලා නැති අයට අපහසු වෙන්නේ නැති. ඒකට කමක් නැහැ. මේක පයිතගරස් සම්බන්ධයෙන් වෙනමම අපි ඉදිරියේ වීඩියෝවක් දානවා. ඒ ක්‍රියාකාරකම් එක්කම ඒක ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. හොඳයි. සම්පූර්ණ කරගන්න මේකේ පරිමිතිය අපි වෙහෙන්නේ. හොඳයි පුතේ ඊළඟට වර්ගඵලය. වර්ගඵලය හොයද්දී මෙන්න මේ ත්‍රිකෝණ දෙකේම වර්ගඵලවල එකතුව. මේ ත්‍රිකෝණයේ වර්ගඵලය එකතු කරපුවාම රූපේ වර්ගඵලය. අපි දන්නවා ඍජුකෝණික ත්‍රිකෝණයක නම් ආධාරකයේ ලම්බුස ලේසියෙන් අඳුරගත්ත හැටි මේ ශීර්ෂයේ ඉඳලා මේ 12 පාදේ රැඳ ලම්බය මේ 5. ඒ අනුව ආධාරකයේ 5ක් වෙද්දී ආධාරකයේ 12ක් වෙද්දී ලම්බෝස 5යි. ඒ ABC ත්‍රිකෝණයේ වර්ගඵලයේ ආධාරකයේ 12යි ලම්බෝස 5 නම් හොයන්න පුළුවන්. ඊළඟට CDE ත්‍රිකෝණේ අපි දන්නවා මේ දිග හොයාගත්ත 3යි කියලා. එහෙනම් වර්ගඵලය හොයන්න මේ දිග හොයාගන්නට බෑ. ආධාරකයේ 4යි ලම්බෝස 3යි. එහෙනම් ඒ ත්‍රිකෝණයේ වර්ගඵලය ගත්ත හැකි භාගයේ 4 ගුණ කිරීම 3යි. එහෙනම් වර්ගඵලය ලැබෙනවා මුළු රූපයේ වර්ගඵලයේ සමානයි 2න් 1යි. මෙන්න මේ ABC ත්‍රිකෝණයේ වර්ගඵලය මම ගන්නම් 12 ගුණ කිරීම 5. ආධාරකයේ 12යි ලම්බෝස 5යි. කට එකතු කරන්න ඕනේ CDE ත්‍රිකෝණයේ ආධාරකය 4යි ලම්බෝස 3යි. භාගයයි ආධාරකය 4යි ලම්බෝස 3යි. මේ අනුව 2කට දෙවරක් 1යි 12ට දෙවරක් 6යි. 2කට දෙවරක් 1යි 4කට දෙවරක් 2යි. අපි දන්නවා ಗುಣ කරලායි එකතු කරන්නේ. පිළිවෙල මතකනේ 1 බෙදුවා. එහෙනම් ಗುಣ කරලා උත්තරේ අරගෙන තමයි එකතු කරන්නේ. මෙතන 6 වරක් 5 30යි. මෙතන දෙවරක් 3 6යි. ඒකක එන්නේ වර්ග සෙන්ටිමීටර වලින්. ඒ අනුව රූපේ වර්ගඵල වෙනවා 36යි වර්ග සෙන්ටිමීටර. ඔව් මේ රූපේ පරිමිතිය වර්ගඵලය දෙකම සමාන වුණා විශේෂ රූපයක්. හොඳයි. අඩුපාඩු සම්පූර්ණ කරගන්න අපි ඊළඟට යනවා සරල රේඛීය තල රූප වලින් සමාන්තර ආශ්‍රයයි ත්‍රිපීසීයමයි ඉගෙන ගන්න තියෙනවා. ඒ දෙක කතා කරලා ඉවර වෙලා තමයි වෘත්තයට යන්නේ. වෘත්තයක අරය විස්කම්භයේ පරිධිය වර්ගඵලය අතර සම්බන්ධතා ටික ඉගෙන ගන්න තියෙන්නේ. හොඳයි පුතේ එහෙමනම් අඩුපාඩු හදාගන්න ඇති. අපි යමු ඊළඟට සමාන්තර ආශ්‍රයයට. හත ශ්‍රේණියේදී සමාන්තර ආශ්‍රය ගැන ඉගෙන ගත්තා. එතකොට හත ශ්‍රේණියේ සමාන්තර ආශ්‍රය ගැන ඉගෙන ගත්ත ටික මතක් කරොත් එහෙම මෙන්න මේ වගේ විශේෂ ලක්ෂණ තියෙන චතුරස්‍රයක් පාද හතරක් නම් චතුරස්‍රයක් මෙන්න මේ වගේ මේ පාද දෙක අතර පරතර සමානයි නම් අපි දන්නවා ඒ රේඛා දෙක සමාන්තරයි. එහෙනම් සමාන්තර ආශ්‍රයක තියෙන ලක්ෂණයක් තමයි මෙන්න මේ පාද දෙක අතර පරතර සමානයි. ඒ වගේම මේ පාද දෙක අතර පරතරත් සමානයි. ඒ වගේම කොටු දලක මේ සමාන්තර ආශ්‍රය ඇන්දොත් මේ දිගයි සමාන වෙනවා. මේ දිගයි සමාන වෙනවා. සම්මුඛපාද සමාන්තර චතුරස්‍රයට තමයි අපි කියන්නේ සමාන්තර ආශ්‍රය කියලා. හොඳයි. මේ ලක්ෂණ කොටු දලක මතු කරලා පෙන්නන්නම් මම. සෙන්ටිමීටරේ කොටු දලක් මේ අඳින්නේ. මේවා අඳ ගන්න ඕනේ නෑ.
සමාන්තර ආශ්‍රයක් මතු කරගන්න හරි ලේසි. මේ විදිහට අපි සමාන්තර ආශ්‍රයක් මතු කරගමු. අර කිව්ව ලක්ෂණ ඔක්කොම තියෙනවා. පේනවා මේ රේඛාවයි මේ රේඛාව අතර පරතර කොටු දෙකයි තියෙන්නේ. එහෙනම් මේ රේඛා දෙක සමාන්තරයි. මේ රේඛා දෙක අතර පරතරත් මේ විදිහටම අපිට මැල්ලා බලලා ගන්න පුළුවන් සමාන්තරයි. එතකොට පුතේ මේකේ වර්ගඵලය කියන්නේ මෙන්න මේ සමාන්තර ආශ්‍රයෙන් වට වෙලා තියෙන ඉඩ ප්‍රමාණය මේ කොටුව වගේ කොටු කීයක්ද කියලා. බලන්න කොටු තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි මේ කැලේ දෙකේ 1යි 7යි මේ කැලේ දෙකේ 8යි. බලන්න ඒ කොටු ගාන වෙනවා මෙන්න මේ පාදයේ දිග ගත්තොත් එහෙම. මේ පාදයේ දිග ගත්තොත් මේ දිග ගත්තොත් එහෙම 1යි 2යි 3යි 4යි සෙන්ටිමීටර 4ක් තියෙනවා. ඊළඟට මේ පාදයට ඊට සමාන්තර පාදයට අතර තියෙන කෙටිම දුර මේ දුර. එතන එන්නේ කොටු දෙකක්. එහෙනම් 2 සෙන්ටිමීටරේ දුර. ඒ අනුව 4 වරක් 2ක් 8යි. කොටු ගානත් 8යි. මේ දෙක ගුණ කරපුවාම එන උත්තරෙත් 8යි. එහෙනම් පුතේ සමාන්තර ආශ්‍රයක වර්ගඵලය හොයන්න හරි ලේසි. ඕනෑම පාදයක දිග ඒ පාදයට සම්මුඛ පාදයට ඒ පාදයට අතර තියෙන කෙටිම දුරෙන් ගුණ කරපුවාම වර්ගඵලය ලැබෙනවා. එතකොට අපි මේ පාදයට කියනවා ආධාරක පාදය. මේ උස ප්‍රමාණයට කෙටිම දුර ප්‍රමාණයට අපි කියනවා ලම්බ උස කියලා. එහෙනම් සමාන්තර ආශ්‍රයක වර්ගඵලය ලැබෙනවා ආධාරකයේ ගුණ කිරීම ලම්බ උසෙන්. හොඳයි පුතේ ලියන්න මාතෘකාව කියලා සමාන්තර ආශ්‍රය. වර්ගඵලය ලැබෙන ආකාරය ලියමු. ආයේ පොතේ කොටු උදව් කරගෙන නිවැරදිව සමාන්තර ආශ්‍රයක් අඳින්න. එතකොට ලක්ෂණ ලකුණු කරන්න සම්මුඛ පාද සමාන්තරයි කියන එක අඳුර ගන්න. මේ පාද දෙක අතර කෙටිම දුර මම මෙතනින් ලකුණු කරොත් එහෙම අන්න මේ උස ප්‍රමාණය තමයි ලම්බ උස වෙන්නේ. ලම්බ උස. ඊළඟට මේ පාද දෙක අතර කෙටිම දුර ලම්බ උස නම් මේ පාදයක් තමයි අපි ආධාරකයේ වෙන්නේ. ආධාරකය අපි D කියලා ගන්නවා ආධාරකයට distance height නිසා ලම්බ උස h කියලා ගන්නවා. උදේ මේ පාදයේ දිග D නම් මේකත් දිග D මයි. සම්මුඛ පාද සමානින්ද මේ පාදයේ සමානයි. දැන් මෙවැනිම රූපයක් අඳින්නම් තව එකක් මම මේ විදිහට මේ දෙක සමාන්තරයි මේ දෙක සමාන්තරයි. දැන් මේ පාද දෙක අතර ලම්බ උස උදව්වට අරගෙන මෙතනින් මම ලම්බයක් අඳින්නම් මේ විදිහට මෙතන ඍජු කෝණයක් හැදෙන්නට අඳින්න ඕනේ. එතකොට ආධාරකය වෙන්නේ මේ පාදේ හෝ මේ පාදේ. ඒ දෙකේම දිග සමානයි. මේ දිග තමයි ලම්බ උස වෙන්නේ. එහෙනම් මේ අවස්ථා දෙකම අපි දැනගන්න ඕනේ. වර්ගඵලය ලැබෙනවා එතකොට සමාන වෙන්නේ ආධාරකය ගුණ කිරීම මම කෙටියෙන් කියන්න ලම්බ උස කියලා. A සමානයි DH. මේ ලව් කියලා ලියලා තියෙන ලම්බ උස ඔයාලා කෙටියෙන් ලියන්න යන්න එපා. ආයෙ වෙන පැටලීමක් වෙයි. හරි. හොඳයි එහෙනම් ලියාගන්න සමාන්තර ආශ්‍රය කියලා මේ රූප දෙකම ඇඳලා වර්ගඵලය ලැබෙන ආකාරය ලියාගන්න. බලමු අපි ගැටලු කීපයක් කතා කරලා ඊට පස්සේ හොඳයි පුතේ ලියාන ඉවර නම් දාන්නකෝ ඕකේ කියලා ලියාන ඉවරයි කියලා. මේ මගේ ළඟ හිටිය ළමයා පොඩි හදිසියක් වෙලා එළියට ගියා.
ඒ නිසා වගේ ලියාගෙන ඉවරද කියලා මට හොයාගන්න විදියක් නැහැ. බලන්න. ඕකේ. හරි. එහෙනම් බලමු අපි මේ වගේ ගැටලු කීපයක් කතා කරලා ලියන්න පළවෙනි ගැටලුව පහත දැක්වෙන රූපවල වර්ගඵලය සොයන්න සමාන්තර ආශ්‍රයක් නම් හැම වෙලේම සම්මුඛ පාද සමාන්තරයි කියලා ලකුණු කරන්න. මේ පාදයේ දිග දෙන්නම් 12යි සෙන්ටිමීටර්, මේ පාදයේ දිග 8යි සෙන්ටිමීටර් කියලා දෙන්නම්. මේ 12 ලියලා තියෙන්නේ, මේ 8 ලියලා තියෙන්නේ. එහෙනම් වර්ගඵලය ඒරියා A කියලා ගන්නම්. මතක තියාගන්න සමාන්තර ආශ්‍රයක වර්ගඵලය ලැබෙන්නේ ආධාරකයේ ගුණ කිරීම ලම්බෝසී. වර්ගඵලය ලැබෙන ක්‍රමය ත්‍රිකෝණාශ්‍රිත වර්ගඵලය ලැබෙන්නේ දිග ගුණ කිරීම පළලින්. ත්‍රිකෝණයක වර්ගඵලය ලැබෙන්නේ භාගයේ ගුණ කිරීම ආධාරකයේ ගුණ කිරීම ලම්බ උසින්. සමාන්තර ආශ්‍රයක වර්ගඵලය ලැබෙන්නේ ආධාරකයේ ගුණ කිරීම ලම්බ උසින් කියලා ඒක මතක තියාගන්න ඕනේ. හැබැයි වර්ගඵලය කියන්නේ මොකක්ද කියලා වම් සමහර ළමයි කියනවා දිග ගුණ කිරීම පළල කියලා. ඒ ත්‍රිකෝණාශ්‍රයක වර්ගඵලය ලැබෙන විදිය මිසක් වර්ගඵලය නෙමෙයි. වර්ගඵලය කියන්නේ මතු පිටින ප්‍රමාණය වර්ග සෙන්ටිමීටරේ කොටු වලින් ගත්තාම වෙන උත්තරේ. හරියට මේවා දැනගන්න ඕනේ. හොඳයි. එහෙනම් ආධාරකයේ 12යි ලම්බෝස 8යි. ඒකක වර්ග සෙන්ටිමීටරේ කොටු වලින් එන්නේ. ඒ අනුව ඒ සමානයි 12 96යි කියලා වර්ග සෙන්ටිමීටර වලින් වර්ගඵලය ලැබෙනවා. හොඳයි පළවෙනි ගාන ඔන්න කරලා පෙන්නුවා. හරිම ලේසි අංක දෙකක් ගුණ කරන්න තියෙන අගයන් දෙකක්. හොඳයි. බලමු වාට තනියෙන් කරන්න රූප දෙකක් දෙන්නම්. හොඳයි පුතේ එහෙනම් දැන් ඉවර ඇති. බලමු අපි උත්තර ටික. අර ලේසි රූපේ අඳින්න යන වෙලාව විතරයි වෙලාවක් විදියට යන්නේ. බලන්න මේ සමාන්තර පාද දෙක අතර කෙටිම දුර තමයි ලකුණු කරලා තියෙන්නේ. එහෙනම් ආධාරකයේ විදිහට තෝරගන්න ඕනේ මේ සමාන්තර පාද දෙකෙන් එක දිග. මේ දිග 10 නම් මේ දිගත් 10යි. එහෙනම් ආධාරකයේ 10යි ලම්බෝස 7යි. වර්ගඵලය සමාන වෙන්නේ 10 ගුණ කිරීම 7යි වර්ග සෙන්ටිමීටර. ඒ අනුව ඒ සමානයි 10 වරක් 70යි. ඒක හරි ලේසි. මෙතන මේ 8 ඉලක්කම දාලා තියෙන නොමග යවන්න. 8 ඉලක්කම මේ ගැටලුවේ මේ සමාන්තරාශ්‍රී වර්ගඵලය හොයන්න අදාළ දත්තයක් නෙමෙයි. ඒ වගේ මේකෙත් මේ සමාන්තර පාද දෙක අතර කෙටිම දුර 9යි කියලා දාලා තියෙනවා නම් අනිවාර්යෙන්ම මේ දෙකේ එකක් දිග තමයි ආධාරකය වෙන්නේ. ඒ අනුව ආධාරකය 10යි ලම්බෝස 9යි. ඒ සමානයි ආධාරකය 10යි ලම්බෝස 9යි 10 වරක් 9 90යි වර්ගඵලය වෙන්නේ. එහෙනම් හරි ලේසි සමාන්තරාශ්‍රික වර්ගඵලය හොයන්න ආධාරකය ලම්බෝසයි අඳුර ගන්න විතරයි තියෙන්නේ. හොඳයි ඊළඟට අර කලින් කතා කරා වගේම වර්ගඵලය දීලා ආධාරකය හෝ ලම්බෝස අහන්න පුළුවන්. ලියාගන්න එන මේ ගැටලුව පහත රූපවල දැක්වෙන
පහත රූපවල දැක්වෙන සමාන්තරාශ්‍රවල වර්ගඵලය පහත රූපවල දැක්වෙන සමාන්තරාශ්‍රවල වර්ගඵලය वर्ग सेंटीमीटर 72ක් නම් वर्ग सेंटीमीटर 72ක් නම් අක්ෂරයෙන් දැක්වෙන අගය සොයන්න. वर्ग सेंटीमीटर 72ක් නම් අක්ෂරයෙන් දැක්වෙන අගය සොයන්න. අක්ෂරයෙන් දැක්වෙන අගය සොයන්න. හොඳයි පුතේ මේ වෙද්දී ඔක්කොම වගේ හදලා ඉවරයි 11 දිනක් හදලා ඉවරයි කියලා දැම්මා මේ වෙනකොට. හොඳයි බලමු අපි මේ ගැටලුවේ වර්ගඵලය දුන්නේ වර්ග එකක 72යි ආධාරක පාදයේ දිග 12යි එච්චර අගය අහන්නේ. දැන් අපි දන්නවා ආධාරකයේ ගුණ කිරීම ලම්බ උස සමාන කරනවා 72යි. ඒ අනුව 12යි h සමානයි 72යි. එවනම් එච්චර උත්තරේ ගන්න 72 බෙදන්න ඕන 12යි. h සමානයි 72ට 12ක් 6යි. එහෙනම් h වලින් දැක්වෙන අගය සෙන්ටිමීටර් 6ක් වෙනවා. ඉතින් බලමු ඊළඟ එකේ මේ පාදය x එක ආධාරකය මේක ලම්බ උස. එහෙනම් ආධාරකයේ x ගුණ කිරීම ලම්බ උස 8 සමාන කරන්නේ වර්ගඵලය 72ට. ඒ අනුව 8යි x සමානයි 72යි. දෙපැත්තම 8න් බෙදනවා. ඒ අනුව x සමානයි 72ට 8 වරක් 9යි. මම හිතන්නේ හැමෝගෙම උත්තර හරි. ඒ අනුව ඊළඟට යන්න පුළුවන්. වෘත්තය ගැන ඉගෙන ගන්න මත්තෙන් අපි අන්තිමට කතා කරන්නේ ත්‍රපීසියම ගැන. ත්‍රිමුතේ චතුරාස්‍රවල අපි දන්නවා මේ විදිහට. මේ චතුරාස්‍රය ගත්තාම පාද අතරවත් කෝණ අතරවත් කිසිම සම්බන්ධයක් නැහැ. ඒ වගේ චතුරාස්‍රයකට අපි කියුවේ විෂම පාද චතුරාස්‍රයක් කියලා. මේ චතුරාස්‍රයක ඔන්න එක පාද දෙකක් විතරක් සමාන්තර වෙනවා. දැන් මේ දෙක කොතර දික් කරත් මුණ ගැහෙන්නේ නැහැ. මේ දෙක අතර පරතර සමානයි. ඒ බඳු චතුරාස්‍රයකට තමයි අපි කියන්නේ ත්‍රපීසියමක් කියලා. එහෙනම් ලියා ගන්න සරල රේඛීය තල රූප වලින් අන්තිම එක අපි ඉගෙන ගන්නේ ත්‍රපීසියම. බලමු අපි ත්‍රපීසියමක වර්ගඵලය ලැබෙන ආකාරය. ත්‍රපීසියමක වර්ගඵලය ලැබෙන ආකාරය හොයලා බලමු. ඒ සඳහා නැවතත් අපි කොටු දැලකින් ත්‍රපීසියමක් මතු කරගෙන බලමු. හොඳයි බලන්න පුතේ මම ත්‍රපීසියමක් මතු කරගන්නම් මෙන්න මේ විදිහට. දැන් මේ බලන්න මේ ත්‍රපීසියම මෙන්න මේ පාද දෙක අතර පරතරය කොටු දෙකයි තියෙන හැම එකේම. එහෙනම් මේ පාද දෙක අතර පරතරය සමානයි නම් කෙටි වදුර සමානයි නම් යම් පාද දෙකක් අතර මේ දෙක සමාන්තරයි. දැන් ත්‍රපීසියම අඳුර ගන්න පුළුවන්. දැන් මොකද මේකේ වර්ගඵලය කියන්නේ වර්ගයේ කොටු ගණනමයි. කොටු 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. මේ දෙකෙන් එකක් හැදුනාම 9යි. මේ දෙකෙන් එකක් හැදුනාම 10යි. එහෙනම් මේ රූපේ වර්ගඵලය 10යි. දැන් බලන්න මේ 10 කියන උත්තරේ
මේ පාදවල දිග වලින් ගන්න ක්‍රමයක් මෙන්න මේ පාදයේ දිග බලන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි ඒ දිග සෙන්ටිමීටර් 7යි මේ දිග බලන්න සෙන්ටිමීටර් 1යි 2යි 3යි දිග සෙන්ටිමීටර් 3යි මේ සමාන්තර පාද දෙක අතර කෙටිම දුර වල තැනකින් ගන්න පුළුවන් 2යි ලැබුදේ මේ වර්ගඵලය 10යි කියන එක සම්බන්ධය ගන්න මේ අගයන් පාවිච්චි කරලා මෙන්න මේ ක්‍රමයට මේ සමාන්තර පාද දෙකේ දිග එකතු කරලා මේ ඒ පාද දෙක අතර තියෙන කෙටිම දුරෙන් ගුණ කරලා දෙකෙන් බෙදනවා 7යි 3යි එකතු කරොත් 10යි කාට හරි හිතෙන්න පුළුවන් මේ 10 ආවනේ කියලා හැම එකේම මේ වෙන්නේ හැම එකේම වර්ගඵලය ලැබෙන පොදු ක්‍රමය තමයි මේ කියන්නේ සමාන්තර පාද දෙක එකතු කරලා ඒ ලම්බ උසෙන් ගුණ කරලා එන උත්තරේ දෙකෙන් බෙදනවා. මොකද මේක තව එහාට බිත් කරලා බැලුවත් ඒ විදිහටම වර්ගඵලය ලැබෙනවා. එතකොට සමාන්තර පාද දෙකේ එකතුව දෙකෙන් ගුණ කරොත් 20යි 20 දෙකෙන් බෙදුවොත් අර 10යි කියන උත්තරේ එනවා. ඒ අනුව මේ අවස්ථාවේ මේ ආපු ලෙස සමාන්තර පාද දෙක එකතුවක් 10 වෙන්න පාද දෙක ඇඳුනා. නමුත් එහෙම වෙන්නේ නැහැ. දැන් මේ ත්‍රිපීසිය වුණා නම් මෙතෙන් ප්‍රතික් කරා නම් අනේකේ වර්ගඵලය එන්න ඕන 12. ඒක බලන්න සමාන්තර පාද දෙක එකතුව මෙතන ඉන්නේ 7යි මෙතන 1යි 8යි එන්නේ. වර්ගඵලයේ මේ ටිකේ 10 නම් මෙතන 11යි මේ දෙකේ 1යි 12යි වෙන්න ඕන. සමාන්තර පාද දෙක එකතුව වර්ගඵලයට සමාන වෙන්නේ නැහැ. සමාන්තර පාද දෙක එකතුව 7යි 1යි 8යි ගුණ කරනවා ලම්බ උස 3යි දෙකෙන් බෙදුවාම 8 වරක් 3 24යි 24 දෙකෙන් බෙදුවොත් 12යි. අන්න ඕනම එකට මේක හරියනවා. ඒ අනුව ත්‍රපීසියමක් නම් ඒකේ වර්ගඵලය ගන්නේ සමාන්තර පාද දෙකේ දිගේ එකතුව ඒ දෙක අතර තියෙන ලම්බ උසෙන් ගුණ කරලා දෙකෙන් බෙදන්න ඕනේ. හොඳයි මේක මතක හිටින ක්‍රමයකට අපි ගියාගමු මේ විදිහට. ඉස්සරවම ත්‍රපීසියමක් අඳින්න මේ දෙක සමාන්තරයි මේ තමයි ලම්බ උස ලම්බ උස h කියලා දාන්න මේ පාදේ x කියලා දාන්නම් මේ පාදේ y කියලා දාන්නම් එතකොට වර්ගඵලය ලැබෙන්නේ මේ විදිහට. හොඳයි ත්‍රිපිසියමක් අඳින්න ඉස්සරෝම ඇඳලා වර්ගඵලය ලැබෙන විදිය මගේ එක්කම ලියාගමු. හොඳයි එහෙමනම් වර්ගඵලය සමාන්තර පාදවල ටිකක් දිගට ලියන්න තියෙන නිසායි මගේ එක්කම ලියන්න. සමාන්තර පාද දෙකෙහි දිගෙහි එකතුව පේන දෙකට ලියන්න. ඒක ලේසි. දිගෙහි එකතුව වරහන් කරගන්න එක ගුණ කරන්න මම කෙටියෙන් ලියන්නම් ලම්බ උස කියලා. ලම්බ උස බෙදන්න ඕනේ දෙකෙන්. එතකොට බෙදීම දෙක කියන්නේ දෙකෙන් ගුණ කරනවා කියන භාගයයි කියලා මුලින්ම දාගන්න වෙනවා. ඒ අනුව වර්ගඵලය සමානයි භාගයයි සමාන්තර පාද දෙකේ දිගේ එකතුව x එකතු කිරීම y මේ රූපේ. ගුණ කරන්න ඕනේ ලම්බ උස h ගේ. මෙතන ගුණ කිරීම ලිව්වත් කමක් නැහැ නැතත් කමක් නැහැ. මෙන්න මේ ක්‍රමයේ තමයි ඕනම ත්‍රිපිසියක වර්ගඵලය ගන්න. වර්ගඵලය සමානයි භාගයයි සමාන්තර පාද දෙකෙහි දිගෙහි එකතුව ගුණ කිරීම ලම්බ උස ඒ සමානයි භාගයයි x ධන y ගුණ කිරීම h. ඒ අනුව ත්‍රිපිසියක වර්ගඵලය වෙන විදිහ කොහොමද මතක තියාගන්න අපිට අට හුරු ක්‍රමයකට කියමු වර්ගඵලය භාගයයි සමාන්තර පාද දෙකෙහි දිගෙහි එකතුව ගුණ කිරීම ලම්බ උස භාගයයි සමාන්තර පාද දෙකෙහි දිගෙහි එකතුව ගුණ කිරීම
ලම්බෝස හොඳයි එහෙමනම් මේ හැඩයටත් තියෙන්න පුළුවන් ත්‍රපීසියම මේ විදිහට. දැන් පුතේ මේ කෝණය ඍජු කෝණයක් මේක ඍජු කෝණයක්. 9 ශ්‍රේණියේ මුල අපි ඉගෙන ගත්තා සමාන්තර රේඛා ආශ්‍රිත කෝණ පාඩමේදී මෙන්න මේ රේඛා දෙක කැපිලා තියෙන රේඛාවක් මේක තීරයක් රේඛාවක්. එතකොට අපි දන්නවා පොදු භාගය එකම පැත්තේ පොදු භාගයේ රේඛා දෙකක් හැදෙන කෝණ මිත්‍ර කෝණ කියනවා. මිත්‍ර කෝණ දෙක එකතු 180 නම් මේ රේඛා දෙකක් සමාන්තරයි. අන්න සමාන්තර පාදය. ඒ අනුව මේක x කියලා ගත්තොත් මේක y වගේ. මේ ලම්බෝස x වගේ. නම් මේ රූපයම මේ විදිහට අපිට ගැටලුවක තියෙන්නත් පුළුවන්. ඒ රූපයක් අඳගත්තත් කමක් නැහැ උතනම සූත්‍රය මතක තියාගන්න. භාගයයි සමාන්තර පාදවල දිගේ එකතුව ගුණ කිරීම ලම්බෝසතිය. හොඳයි එහෙනම් ලියා ගන්න පහත දැක්වෙන රූපවල වර්ගඵලය සොයන්න. පහත දැක්වෙන රූපවල වර්ගඵලය සොයන්න. හොඳයි බලන්න පළවෙනි රූපය. අපි එකතු වෙලා ඒකේ වර්ගඵලය හොයමු. අඳුර ගන්න සමාන්තර පාද දෙක එකක් 12යි අනිත් එක 8යි. ඒ සමාන්තර පාද දෙක අතර ලම්බ උස 5යි. ඒ අනුව වර්ගඵලය භාගයයි වරහණක් දාලා එළියන්නේ සමාන්තර පාද දෙකේ දිගේ එකතුව 12 එකතු කිරීම 8 ගුණ කරන්න ඕනේ ලම්බ උස 5යි. ඒකක ඉන්නේ වර්ග සෙන්ටිමීටර. ඒ අනුව ඒ සමානයි දෙකෙන් එකයි. අපි දන්නා සුළු කිරීමේ නීති අනුපිළිවෙල. වන් බෙබියානේ වරහණ තුල සුළු කිරීම අංක එකට. එහෙනම් 12යි 8යි එකතු කරලා ඉන්න ඕනේ 20. 12යි 8යි 20 අරගෙන තමයි ගුණ කරන්නේ. කවුරු හරි පුතේ මෙහෙම කැපුවොත් එහෙම දෙකට දෙවරක් 1යි 12ට දෙවරක් 6යි කියලා වැරදි. ඒ නිසා එහෙම කපන්න බෑ. හේතු එකතු කරලායි ගුණ කරන්න පුළුවන්. ඒ අනුව 2යි 20යි ඉතින් පැතුව බෙදනවනේ දෙකෙන් 2 දෙකෙන් බෙදුවා 1යි 20 දෙකෙන් බෙදුවා 10යි. ඒ සමානයි 10 වරක් 5 50. වර්ග සෙන්ටිමීටර 50යි කියලා. හොඳයි. ලියා ගන්න එකවර ගණන් ගොඩක් දෙන්න බෑ මොකද මේ චූටිවල ලිව්වම පේන්නේ නැති හින්දා එක ගාන හදමු. හොඳයි පුතේ තනින් හදන්නේ නම් මේ ගාන right සමාන්තර පාද දෙකේ දිග 20යි 6යි තියෙන්නේ ලම්බ උස 7 තියෙන්නේ බලමු ඉස්සරවම කවුද හදලා දාන්නේ කියලා. ඔව් විස්මි අවිස්ක නෙත්මි කටි උත්තර දාලා තියෙන්නේ. ඔව් හැමෝම උත්තර දාගෙන යනවා. හොඳයි බලමු එහෙනම් උත්තරේ කොහොමද එන්නේ කියලා. වර්ගඵලය සමානයි භාගයයි සමාන්තර පාද දෙක එකතුව 20 එකතු කිරීම 6 ගුණ කිරීම ලම්බ උස 7යි වර්ග සෙන්ටිමීටර. ඒ සමානයි භාගයයි 20 එකතු කිරීම 6 26 ගුණ කිරීම 7යි වර්ග සෙන්ටිමීටර. 2යි 26යි දෙකෙන් බෙදෙනවා දෙකට දෙවරක් 1යි 26ට දෙවරක් 13යි. දැන් ගුණ කරන්න තියෙන්නේ
13 7න් ගුණ කරන්න ඕන 4 3 21 2ක් විතරුයි 4ක් 1 7යි 2යි 9යි ඒ දැම්ම උත්තර ඔක්කොම හරි කියන්නේ ගොඩක් හොඳට මේ වැඩේ පුළුවන් වෙලා තියෙනවා තවත් එක ගානක් හදලා බලමු හොඳයි සමාන්තර පාද දෙක එකක් 6යි 13යි දන්නවා ඔත්තේ ඉරට එකතු වුණාම ඔත්තේ උත්තරයක් එන්නේ ලම්බ උසත් ඔත්තේ ඒතකොට උත්තරේ දශම උත්තරයක් කියලා ඔයාලා දන්නවා හොඳයි හදලා බලන්න හොඳයි කීප දෙනෙක්ම උත්තර දැම්ම නිසා හදමු අපි වර්ගඵලයේ ඒ සමාන වෙන්නේ භාගයයි සමාන්තර පාද දෙක එකතුව 6 එකතු කිරීම 13 ගුණ කරන්න ලම්බ උස 9න් ඒකක වර්ග සෙන්ටිමීටර ඒ සමානයි 2න් 1යි 13යි 6 එකතු වුණොත් 19 ගුණ කිරීම 9 දැන් පුතේ ඔයාලට පුළුවන් 9 2න් බෙදලා 2යි 9යි 2න් බෙදලා 19න් ගුණ කරන්නත් පුළුවන් 19 9න් ගුණ කරලා 2න් බෙදන්නත් පුළුවන් ඔයාලා වැඩි දෙනෙක් කැමති නාවරන් 9 81 1යි ඉතුරු 8යි නාවරන් 1 9 8යි 17යි 171 2කින් බෙදලා. එතකොට 171 2කින් පැත්තක දීර්ඝ වේදීපට බෙදනවා සෝරි දෙකෙන් බෙදන්න. යනවා දෙවරක් 8යි 16යි ඉතිරි 1යි මේක ගත්තා 11යි 11ට දෙවරක් 5යි දෙවරක් 5 10යි ඉතිරි 1යි තිබ්බතිට ගත්තා බිඳුව. එහෙමද බෙදන්නේ? 18ට දෙවරක් 5යි. කියන උත්තරේ දාලා තිබ්බ උත්තර ඔක්කොම නිවැරදි 85.5යි. ඉතාලම හොඳයි 85.5යි වර්ගසේ. හොඳයි දැන් මම දෙනවා මේ ඉගෙනගත්ත රූප කීපයක් සම්බන්ධ කරලා ගැටලුවක්. එතකොට අපි මේ වගේ රූප වලට කියන්නේ සංයුක්ත තල සරල රේඛීය රූප. සංයුක්ත රූපයක් දෙනවා. ඒකේ කොටස් කීපයක් තියෙනවා. බලමු මේකේ වර්ගඵලය හොයන්න. ඕකෙම ඉඳන් කොටස කියලා අපිට හදාන්න පුළුවන්. මොකද ගැටලුව දුන්නේ පහත් දැක්කෙන රූපවල වර්ගඵලය හොයන්න කියලානේ. හොඳයි බලමු අපි එහෙනම්. මේ පාදයේ දිග දෙන්නම් 12යි කියලා. මේ පාදයේ 8යි. බලන්න මේ ලියන්නේ 8. ඊළඟට මිනුම් ලකුණු කරන්නම් මේ විදිහට. දික් කරන ලද පාදයට ලම්බයක් ඇදලා මෙතන දාන්නම් 5 සෙන්ටිමීටර. මේ පාදයේ දිග 4 සෙන්ටිමීටර කියලා දාන්නම්. මේ කෝණ හතරම ඍජු කෝණ. එතකොට දන්නවා මේ දිග 7යි වගේ වුණොත් මෙතන සංයුක්ත රූපය හැදලා තියෙන ඍජු කෝණ ආශ්‍රයකුයි මේ අණුව මෙතන මේ පාද දෙක සමාන්තරයි කියලා දැම්මොත් තමයි ත්‍රිපීසියමක් කියලා අඳුර ගන්න ලේසි. ත්‍රිපීසියමකුයි ත්‍රිකෝණයකුයි. එහෙනම් රූපේ වර්ගඵලය කියන්නේ ත්‍රිකෝණීය වර්ගඵලයට ත්‍රිපීසියමේ වර්ගඵලයට ඍජු කෝණාශ්‍රී වර්ගඵලය එකතු කරන්න ඕනේ. හොඳයි බලමු හදලා ඔයාලට පුළුවන් කරගන්න. ඔව්. ගොඩක් දෙනෙක් හදලා ඉවරයි. විස්පි හදලා තියෙනවා, කාව්‍ය හදලා තියෙනවා. උත්තර එනවා ටට්ටක් ගාලා. බලමු. නෙත්පි හදලා තියෙනවා. සිතාරා මේ ත්‍රිකෝණයේ වර්ගඵලය ලැබෙන්නේ දැන් මුළු රූපයේ වර්ගඵලය එකපාර ගන්න යන්න. අපිට පුළුවන් මේ කෑල්ල වෙනම ත්‍රිකෝණයේ වර්ගඵලය, ත්‍රිපීසියේ වර්ගඵලය, ත්‍රිකෝණාශ්‍රී වර්ගඵලය කියලා ලියලා වෙන වෙනම හොයලා එකතු කරන්නත් පුළුවන්. ප්‍රකාශනයේ ලියලා සුළු කරලා ගන්නත් පුළුවන්. මම බෝඩ් එකේ ඉඳත් පදින්න මෙහෙම ලියලා ගන්නවා වර්ගඵලය. එකපාර ගන්න යන්න. ත්‍රිකෝණේ නම් ආධාරකය 12යි, ලම්බ උස 8යි. එහෙනම් උත්තරේ එන්නේ 2කින් 1යි, ආධාරකය 12යි, ලම්බ උස 8යි. එකට එකතු කරන්න අන්තිමට ඒකක දාමු. ත්‍රපීසියමේ නම් භාගයයි සමාන්තර පාද දෙක එකතුව 12 එකතු කිරීම 4 ගුණ කිරීම ලම්බ උස 5යි. ඍජු කෝණාශ්‍රේ නම් 7 ගුණ කිරීම 4යි.
වර්ග සෙන්ටිමීටර කියලා අන්තිමට දාමු. 2යි 12යි දෙකෙන් බෙදෙනවා. 2ට දෙවරක් 12ට දෙවරක් 6යි. ඊතරනම් සුළු කරගන්න පුළුවන් 6 වරක් 8 48. හැබැයි මෙතන සුළු කරන්න වරහන් සුළු කරලා ඉන්න ඕනේ. වරහන් තුල සුළු කිරීම 12යි 4යි 16. සුළු කිරීම 5. මෙතන 7ක් 4 28යි. ඒකක දාන්න ඉඩ ආවා. වර්ග සෙන්ටිමීටර කියලා දැම්මා. දැන් 2 දෙකෙන් බෙදුවා 1යි 16 දෙකෙන් බෙදුවා 8යි. ඒ අනුව A සමානයි 48 එකතු කිරීම 8 වරක් 5 40 එකතු කිරීම 28යි. හොඳයි ඔක්කොම එකතුව කීයද ආවේ 8යි 0.8යි 8යි 16යි 6යි එකක් ඉතුරුයි 3යි 4යි 7යි 4යි 11යි 116 සමානින්න තිබ්බ උත්තරේ හොඳයි තරගෙට වැඩ කරනවා හොඳයි 116 නිවැරදි උත්තරේ බලමු අපි ඊළඟ ගැටලුව මේකෙම ත්‍රිපීසියම ඉවර කරගමු එතකොට අපිට තුන්වෙනි වාරයේ නියමිත වර්ගඵලයේ පාඩමේ පුනරීක්ෂණ අභ්‍යාසය සහ පළවෙනි දෙවෙනි අභ්‍යාස දෙක කරන්න පුළුවන් අන්තිමට මම කියන්නම් ගෙදරින් කරන අභ්‍යාස මේ පාඩම් කට්ටලේම වුණා මගේ ටියුට් එකක් වෙනවම දෙනවා ඔයාලට එතකොට ඒකත් හදා ගන්න පුළුවන් වෙයි right බලමු එහෙනම් මෙහෙම කියන්නේ පහත දැක්වෙන රූපවල පහත දැක්වෙන රූපවල වර්ගඵලය වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 48ක් නම් වර්ග සෙන්ටිමීටර 48ක් නම් වර්ග සෙන්ටිමීටර 48ක් නම් අක්ෂරයෙන් දැක්වෙන අගය සොයන්න අක්ෂරයෙන් දැක්වෙන අගය සොයන්න මිනුම් අපෑදිනම් බලා ගන්න මේ දිග 16යි මේ දිග h මේ දිග 8යි h වලගේ තමයි අහන්නේ වර්ගඵලය 48යි දැන් ත්‍රිකෝණයේ වර්ගඵලය දීලා අපි අක්ෂර වලගේ හේව නිසා සමාන්තර ආශ්‍රිත හේව නිසා මේක වල තනින් කරගන්න පුළුවන් මේ කියලා හිතනවා වර්ගඵලය 16 8 h ඇතුලින් වර්ගඵලය සඳහා ප්‍රකාශනයක් කියලා එක 48ට සමාන කරලා උත්තරේ ගන්න. තියෙනවා පළවෙනි එකේ h හොයන්න දෙවෙනි එකේ x හොයන්න දෙකේ වර්ගඵලය 48යි. බලමු කවුද ඉස්සරහම හදන්නේ කියලා. දැනට උත්තරේ වල තියෙනවා දෙන්නෙක් දෙවෙනියට ආ උත්තරේ සඳුගේ උත්තර දෙකම හරි පළවෙනියගේ එක උත්තරයක ගැටලුවක් තියෙන බව පේනවා බලමු තා පොඩි වෙලාවක් දෙන්නම් x හොයන එක තමයි ඇත්තටම අමාරු h හොයන එක ලේසි හොඳයි අපි මීට්නේ කෝල් කරලා තියෙන වෙලාව ඉවර වෙගෙන යන නිසා මේ හදලා බලමු පළවෙනි එකේ පාදය ගුණ කිරීම සමාන්තර පාද දෙක එකතුව 16 එකතු කිරීම 8 ගුණ කරන්න ඕනේ h ගෙන් සමාන වෙන්නේ වර්ගඵලය 48යි කියලා දුන්නා. වරහන තුල සුළු කිරීම 16 8යි 24 ගුණ කිරීම h සමාන වෙන්නේ 48ට. දැන් 2යි 24යි දෙකෙන් බෙදෙනවා 24 දෙකෙන් බෙදුවොත් 12යි. ඒ අනුව 12යි h සමා 48ට සමාන වෙනවා. දෙපැත්තම 12න් බෙදනවා 48ත් 12න් බෙදනවා x සමානයි 12 48ට 12 4යි. එච්චර උත්තරේ 4යි. නිවැරදිව දාලා තියෙනවා. සඳුගේ උත්තර හරි. අපි මේ ගැටලුව හදලා ගෙදරින් කරන්න ඕන ටික ලියාගමු.
බලන්න භාගයයි සමාන්තර පාද දෙක එකතුව 10 එකතු කිරීම x ගුණ කරන්න ලම්බෝ 6 සමාන කරන්නේ 48 භාගයයි සමාන්තර පාද දෙක එකතුව 10 එකතු කිරීම x ගුණ කිරීම 6 ඒ අනුව 2යි 6යි දෙකෙන් කැපෙනවා 2කට දෙවරක් 1යි 6ට දෙවරක් 3යි 3 වාරයක් 10 ධන x සමාන වෙන්නේ 48 මේ ඇතුලේ 10 එකම කපන්න බෑ මොකද මේ දෙක එකතුව තමයි ගුණ කරන්න පුළුවන් මේක ගුණ කිරීමක්ව තියෙන්නේ කපන්න පුළුවන් ඒ වරහන් ඉවත් කරලා හදන්නත් පුළුවන් දෙපැත්තම තුනෙන් බෙදන්නත් පුළුවන් 3 වාරයක් 10 30යි 3 වාරයක් x 3යි x සමානයි 48ට ඒ අනුව 3යි x සමානයි 48 ධනතිය සමාන ලකුණ අනිත් පැත්තට ඍණ 30 වෙනවා 3යි x සමානයි 48න් 30ක් අඩු වුණාම 18යි දෙපැත්තම 3ෙන් බෙදුවොත් x සමානයි 6යි කියලා එනවා මේ අනුව නිවැරදි උත්තර දෙක දාලා තිනවා සාඳු දාලා තිනවා x 4යි x 6යි කියලා හොඳයි ඉතින් එහෙමනම් අද පන්තිය නවත්තන්න වෙනවා තව මිනිත්තුවකින් විතර ඒ නිසා මෙන්න මේ පැවරුම ලියා ගන්න පැවරුම අද කරන්න තියෙන්නේ 23 පුනරීක්ෂණ අභ්‍යාසය 23 වෙනි පාඩමේ පුනරීක්ෂණ අභ්‍යාසය 23 පුනරීක්ෂණ අභ්‍යාසය 23යි 1 අභ්‍යාසය 23යි 2 අභ්‍යාසය ඊළඟ දවසේදී මේ අභ්‍යාස සියල්ලගෙම උත්තර සාකච්ඡා කරලා අපි යනවා වෘත්තයට ඒ වෘත්තය ගැන කතා කරපුවාම මේ පාඩම් දෙකම එකට සම්බන්ධ වෙලා වෘත්තයක පරිධියයි වර්ගඵලයේ පාඩමයි දෙකම එක විදිහේ ඉවර වෙනවා එහෙමනම් මේ පැවරුම ලියා ගන්න මේ පැවරුම ඊළඟ දවසේ වෙද්දී කාලසටහනට අනුව ඊළඟ දවසේ කරලා ඉවර කරලා තියන්න එහෙනම් අදට පන්තිය නවත්තමු තව මිනිත්තුවකින් අපි ඉල්ලාගත්ත වෙලාව ඉවර වෙනවා එහෙනම් සියලු දෙනාටම ආයුබෝවන්